හැමෝටම ආයුබෝවන්. නැවත වතාවක් මාත් සමග සම්බන්ධ වුණ ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඔගලන්ට මතක ඇති පසුගිය පාඩමේදී අපි 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි තුන්වන පාඩම අපි සාකච්ඡා කරලා අවසන් කළා. එදා මම ඕගලන්ට විශේෂ මතක් කිරීමක් කරා. මම කිව්වා 10 වසර ගිණුම් කරණය කොටස තමයි අපි ඊළඟ කොටසෙන් අපි ආරම්භ කරන්න කියලා. එහෙමනම් ඇත්තටම අද අපිට විශේෂ දවසක්. මොකද අපි දන්නවා මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන එක විෂයන් දෙකක සංකලනයක් කියලා අපි දැනටවත් දන්නවා. එhmenan ඒකේ දෙවන විෂය තමයි අද අපි මේ ආරම්භ කරන්න යන්නේ. ඒ වගේම දුවලා පුතාලා දන්න තවත් දෙයක් තමයි අපි මුල් දවසේ අපි පළවෙනි පාඩමේදී අපි සාකච්ඡා කරා. අපි දැක්කා මේ අපේ සිලබස් එකේ වැඩි බර තැබීමක් තියලා තියෙන්නේ මොකටද? ගිණුම් කරණයට. අපි දැක්කා පාඩම් 3ක් ව්‍යාපාර අධ්‍යයනය කොටසට වෙන් වෙනකොට පාඩම් 9ක් ගිණුම් කරණයට තමයි වෙන් වෙලා තියෙන්නේ. එහෙමනම් අපි දන්නවා පාඩම් 12න් 9ක් ගිණුම් කරණයෙන් සමන්විත වෙන නිසා මේ සිලබස් එකේ වැඩි බර තැබීමක් අපිට තියෙන්නේ. එහෙනම් මේ ගිණුම් කරණය කියන කොටසට. ඒ වගේම තමයි අපේ පේපර් එකෙත් අපිට වැඩි ලකුණු ප්‍රමාණයක් අපිට උපයන්න පුළුවන් වෙන්නේ මේ ගිණුම් කරණය කියන මේ විෂයෙන් තමයි. ඒ වගේම මේක බය වෙන්න කියන දෙයක් නෙමෙයි. නමුත් අපි දන්නවා මේ ගිණුම් කරණය කියලා කියන්නේ අපි අද ඉගෙන ගන්න යන්නේ ඒකට. මම එක කියන්නම්. නමුත් මම මුල් දවසේ කිව්වා මේක නිකන් ගණන් හදන ක්‍රමයක් කියලා. හැබැයි අර ගණන් හදන තරම් අමාරුවෙන් හිතලා ලොකු න්‍යායයන් දාලා එහෙම කරන්න යන එකක් නෙමෙයි. හැබැයි මේක ගණන් වගේ දෙයක්. ගිණුම් සකස් කිරීමක්. නිසා බය වෙන්න කාරණා නැහැ. අපි මේක ආසාවෙන් ඉගෙන ගත්තොත් ආසාවක් ඇති කරගත්තොත් මේක එක්තරා කලාවක් වෙනවා. ඊට පස්සේ අපිට එහෙමනම් එක පාඩමක් ඉවර කරනකොට අනිත් එක දැනගැනීමේ කුතුහලයක් එන තත්ත්වයට අපි අනිවාර්යයෙන්මපත් වෙයි. එහෙමනම් අපි මොකද්ද කරන්න තියෙන්නේ? අපි නොවර්ධවාම අපි මේ සාකච්ඡා කරන මේ සංකල්ප ඒවා අපි නිවැරදි විදිහට තේරුම් ගන්න ඕන. එතන තමයි වැදගත්කම තියෙන්නේ. එහෙමනම් අපි මේ වගේ පාඩමකට සවන් දෙන්න ඉස්සෙල්ලා මම ඕගලන්ට ගොඩක් වෙලාවට මතක් කරනවා. අපි ගාව මොකද්ද තියෙන්න ඕන? අපේ පෙළ පොත අපි ළඟින් තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ. මේ වගේ පාඩමක් අලුතෙන් සර් කෙනෙක් උගන්වනකොට ඒකට සවන් දෙන්න ඉස්සෙල්ලා අපි අර පෙළ පොතේ තියෙන ඒ පාඩම් ටික අපි කලින් කියවලා එන්න ඕන. මේක අලුත් විෂයක් නිසා අපිට මේ තියෙන කරුණු ඔක්කොම අලුත් තමයි. නමුත් අපි අර යම්කිසි හුරු බවක් අපි ඇති කර ගන්න ඕන. අඩුම ගානේ ඒකේ තියෙන පින්තූර තියා බලලා අපි අදහසක් ගන්න උත්සාහ කරන්න ඕන. අපිට තේරෙන්නේ නැති දේවල් මහා බරපතල දේවල් රොකට් සයන්ස් මේවල නැහැ. අපි කාටත් තේරෙන සරල භාෂාවෙන් ඉතාමත් මූලිකාංග තමයි අපිට මේ 10 වසරේදී දීලා තියෙන්නේ. ඒක හන්ද කිසිසේත්ම අපිට විභාගයට චකිතයක් බයක් ඇති කරගන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් ඒක නිසායි මම කියන්නේ ඔන්න මම පටන් ගන්නකොටම කියනවා මේක අපිට හරිම රසවත් විෂයක්. එහෙම නේද? අපි තෝරගෙන තියෙන්නේ ඊටමත් වැදගත් විෂයක්. ඇයි මං එහෙම කියන්නේ? මම නැවත වතාවක් මතක් කරන්න. අපේ තියෙන ඊළඟ ආසන්නම කඩේම මොකද්ද? O level පාස් වෙන එක හොඳට විශිෂ්ට සාමර්ථයක් අරගෙන. ඊළඟ කඩේම මොකද්ද? A level පාස් වෙන එක. ඊළඟට අපි මොකද කරන්නේ? උසස් පෙළ. එතකොට අපි එතනින් ඉවරද? නැහැ. දුවේ පුතේ අපි මේ ඉගෙන ගන්න විෂය ගිණුම් කරණය ව්‍යාපාර අධ්‍යයනය කියන එක ඉතාමත් ප්‍රායෝගික විෂයක්. ඒක අනිවාර්යයෙන්ම අපේ ජීවිතයට බද්ධ වෙන විෂයක්. අපේ ජීවිතය හැරවුම් ලක්ෂයක් මේක වෙන්න පුළුවන්. මොකද අපි මේ විෂය තෝර ගැනීම නිසා අපිට අනාගතයේ එක්කෝ අපි යම්කිසි වෘත්තියකට අපේ භාෂාවෙන් කියනවා නම් හොඳ රස්සාවක් අපිට ලබා ගන්න. ඒ වගේම අපේ සමහර දුවලා පුතාලාගේ සිහින තියෙනවානේ මම කිව්වේ. අපි අතරින්
දක්ෂයෝ තමයි මේ ව්‍යාපාරික ලෝකයේ ලොකු ගමනක් යන්නේ. අපි දන්නේ නැහැ අපිට තියෙන හැකියාවල් මොනවද කියලා. ඒක නිසා මට හොඳටම විශ්වාසයි ඔබලා අතර අනිවාර්යෙන්ම ඉන්නවා දක්ෂ දරුවෝ. මේ අයතුරින් සමහර අය මම දන්නවා අනාගතේ ඉහළම වෘත්තිකෙන් බවට පත් වෙනවා. තවත් සමහර අය සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත් වෙයි. තවත් සමහර අය අපේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරී, ඒ වගේම ප්‍රධාන ගිණුම් නිලධාරී, CFO කියලා කියන්නේ Chief Finance Officer. ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලවල බෝඩ් වලට යයි, බෝඩ් එකට යයි, අධ්‍යක්ෂ මණ්ඩලේ මේ වගේ ඉහළ ස්ථානයකට ඔබලා ඔසවා තබයි. ඒක හන්දා අපි මේ තෝරගෙන තියෙන විෂය ඉතාමත් වැදගත් විෂයක්. ඒක හන්දා අපි මේක ආසාවෙන් මේක ප්‍රගුණ කරොත් තමයි අපිට මේකේ නියම ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ඔබලා සියලු දෙනා මං හිතන්නේ මාත් එක්ක එකඟයි මම මේ කිව්ව කරුණුත් එක්ක මම මේ ඕගොල්ලොන්ගේ ආසාව උනන්දුව ඇති කරගන්න තමයි මේ වගේ දේවල් කියලා මේ පාඩම පටන් ගන්න. හොඳයි. අපි එහෙමනම් පටන් ගමු අපේ විෂය ගිණුම්කරණය හැඳින්වීම. අපි එතනින් පටන් ගන්න එක හොඳයි. මේ තියෙන්නේ ඕගොල්ලොන්ගේ පොතේ පෙළ පොතේ තියෙන පළවෙනි පිටුව. අපි බලමු එහෙමනම් මේ 4 වන ඒකකයෙන් අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙන පාඩම් කොටස් ටික මොනවද කියලා. හරි. එහෙමනම් 4.1 ගිණුම්කරණය. ඒ කියන්නේ අපි මෙතෙන්දී මේ ගිණුම්කරණයට පිවිසීමක් ලබා ගන්නවා. ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා අපි මූලික වශයෙන් හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි 4.2 කොටසෙන් අපි කරන්නේ මොකද්ද? ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය. ගිණුම්කරණය කියනක ව්‍යාපාරයකට ඇයි අවශ්‍ය වන්නේ? ඒකෙන් කුමන අරමුණුද අපි ඉෂ්ට කරගන්න හදන්නේ? අවශ්‍යතාවය මොකක්ද කියන එක හඳුනා ගන්නවා. ඊළඟට 4.3 වෙනි කොටසෙන් අපි මේ ගිණුම්කරණයේ වැදගත්ම කොටස වන ව්‍යාපාරික ගනුදෙනු. ඒතකොට ගිණුම්කරණයේ හරය සකස් වෙන්නේ මේ ව්‍යාපාර ගනුදෙනු තුලින් තමයි. අපිට ඉස්සරහට ඒක දැනගන්න පුළුවන් වෙයි. අපි මේ ව්‍යාපාර ගනුදෙනු ගැන අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ 4 වෙනි කොටස විවිධ ව්‍යාපාර ගනුදෙනු තුලින් බිහිවන වත්කම්, වගකීම්, ආදායම්, වියදම් සහ හිමිකම් ගැන අපි සාකච්ඡා කරනවා. එතකොට මේවා තමයි ගණකාධිකරණ මූල ධර්ම, මූලික කොටස්. හරි? එතකොට මේවා පිළිබඳ හොඳම අවබෝධයක් අපි ලබා ගන්න ඕන මේ කොටස් පහ. ආයෙත් තවක් කියන්නම් මම. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එහෙමනම් අපිට මේ දේවල් මේ පහ අපි හරි හැටි දාගත්තේ නැත්නම් අපිට කිසි දෙයක් කරන්න බෑ. අපි අතරමං වෙනවා, අපි පැටලෙනවා. ඒක හන්දා මේවා වල ලක්ෂණ අපි ඊටමත් නිර්වෝල් විදිහට අපේ මනසට දාගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය සියලුම මඟ පෙන්වීම මම ඔයගලන්ට කරනවා. හරි? එහෙමනම් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක. ඔන්න දැන් අපි මොකද්ද කරන්න යන්නේ? මේ ගිණුම්කරණය කියන එක අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. මොකද්ද ගිණුම්කරණය කියලා කියන්නේ? අපි තාම දන්නේ නැහැ. මොකද මේක අපිට අලුත් විෂයක් නිසා. හොඳයි. අපි ගිණුම්කරණය දන්නේ නැති වුණාට අපි එක දෙයක් දන්නවා. මොකද්ද? මේ ගිණුම්කරණය කියන එක කොතනද තියෙන්නේ? කොතනින්ද මේ ගිණුම්කරණයක කියන අවශ්‍යතාවය එන්නේ? මොකකට සම්බන්ධ දෙයක්ද මේක? එහෙම නේද? අපි දන්නවා දැන් අපි ක්‍රිකට් පිත්තක් තියෙනකොට අපිට ඒකට අවශ්‍ය අනිත් දේ මොකද්ද? බෝලේ. අන්න ඒ වගේ ක්‍රිකට් ගහන්න ඒ දෙක සම්බන්ධ වෙනවා වගේ මේ ගිණුම්කරණයක් අපි කොතනද පේන්නේ අපිට? ගිණුම්කරණයක අවශ්‍යතාවයක් තියෙන්නේ මොකකද? මට කියන්න බලන්න. අනිවාර්යයෙන්ම හරියටම හරි. මේක සම්බන්ධ වෙන්නේ දුවේ පුතේ වෙන කිසිවකටත් නොවේයි මේ ව්‍යාපාරයකට තමයි ගිණුම්කරණයක් අවශ්‍යයි. ව්‍යාපාරයකට. එහෙමනම් ගිණුම්කරණය අපිට අවශ්‍ය වන්නේ ව්‍යාපාරයක් නැත්නම් ගිණුම්කරණයක් නැහැ. එතකොට ව්‍යාපාරයක් කියලා කියන්නේ අපි දන්නවා ඒක බොහෝ කාලයක් අකණ්ඩව ඉස්සරහට ගෙන යන දෙයක්. ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් අපි පටන් ගන්නෙ වහන්න නෙමෙයි.
අපි දන්නවා නමුත් අතරමඟ සමහර අවස්ථාවල වැහෙනවා කියලා අපි දැක්කා. නමුත් අකණ්ඩ පැවැත්මක් තියෙන අපේ ජීවිතයටත් වඩා පැවැත්මක් තියෙන ඒකකයක් තමයි ව්‍යාපාරය. එහෙමනම් ව්‍යාපාරයට කුමන ජීවිතයක් තියෙනවද? ඒ හා සමානවම දිගටම මේ ගිණුම් කරන්නේ කියන එකක් තියෙන්න ඕනේ. මේ දෙක බද්ධ වෙලා යන්නේ. ව්‍යාපාරයේ පැවැත්මට ගිණුම් කරණය අනිවාර්යෙන්ම විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒකෙන් ලැබෙන අවුට්පුට් එකෙන් තමයි අපිට ව්‍යාපාරයේ සාර්ථක විදිහට අපිට අරන් යන්න පුළුවන් වෙන්නේ. හරියට මේක අපි අර සරුංගලයක් යවනකොට අපි සරුංගලේ මොකෙන්ද මෙහෙවන්නේ? නූලෙන්නේ. අපි එන හුළඟ දිහා බලලා ඒ දිශානති අනුව අපි එක එක දේවල් කරලා තමයි අපි මේක පාලනය කරගන්නේ. එහෙමනම් ව්‍යාපාරයක් අපිට සාර්ථකව අපේ ව්‍යාපාරික කටයුතු පාලනය කරගන්න බෑ ඒ ව්‍යාපාරේ ගිණුම් කරන්නේ නැත්නම් එහෙම. තාමත් අපි දන්නේ නැහැ මේ ගිණුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා. හරි. අපි එහෙමනම් මේ ව්‍යාපාරය කියන තැනින්ම පටන් ගමුකෝ. හරි. එතකොට ව්‍යාපාරයක් කියලා කියන්නේ අපි මොකක්ද කියලා දැක්කා. අපි ව්‍යාපාර සංවිධාන කියන මාතෘකාව යටතේ අපි මේ ව්‍යාපාර ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මොන වගේ ව්‍යාපාරද අපි ප්‍රායෝගික ලෝකේ අපිට හම්බෙන්නේ කියලා. අපි දැක්කා තනි ව්‍යාපාර තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා, ඒ වගේම රජයේ ව්‍යාපාර තියෙනවා, සමාගම් තියෙනවා. එහෙම නේද? අපිට දැන් එකින් එක මතක් වෙනවා. ඒ වගේම කුඩා ව්‍යාපාර තියෙනවා, මහා පරිමාණ ව්‍යාපාර තියෙනවා. ලාභ ලැබීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර තියෙනවා, වෙනත් අරමුණු වලින් ක්‍රියාත්මක වන ව්‍යාපාර තියෙනවා. ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්ද? අපි මතක් කරගත්තොත් එහෙම කිසියම් භාණ්ඩ එහෙම නැත්නම් සේවාවක් මිනිස් අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ආර්ථික ක්‍රියාවලියක්. ඔන්න ව්‍යාපාර ගැනත් මම චුට්ටක් මතක් කරා. අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා නම් මේවා එක්ක අපිට ටික ටික අමතක වෙලා තියෙනවා නම් ඔන්න ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලාත් මම කිව්වා. භාණ්ඩයක් නම් නිෂ්පාදනය කරලා විකුණන්න පුළුවන්, සේවාවක් නම් අපිට සපයන්න පුළුවන්. ඕක තමයි සිද්ධ වෙන්නේ. ආර්ථික කටයුත්තක්. ඇයි ආර්ථික කියන්නේ? අපි ආර්ථික කියනකොට අපි ඒක තේරුම් ගත්තා ඒක නිෂ්පාදනය ඒ වගේම අගයන් ආශ්‍රිත දෙයක් කියලා. එහෙමනම් මේ ව්‍යාපාරයකින් සිදුවෙන දේවල් ඒකේ අවුට්පුට් එක බොහෝ වෙලාවට මේකට සම්බන්ධ වෙනවා මොනවද? මුදල්. එහෙම නැත්නම් මනි. ඒක නිසා මේක ආර්ථික කටයුත්තක්. එහෙමනම් මේ ව්‍යාපාරයක් ඇතුලේ මේ වගේ මුදල් සම්බන්ධ වෙන ගනුදෙනු රාශියක් මේකේ එදිනෙදා කටයුතු වලින් ජනිත වෙනවා. ඒක අපි දන්න දෙයක්. අපි ඕනම තැනක අපි ප්‍රායෝගික ජීවිතය දැක්කත් අපි හොස්පිටල් එකකට ගියත් අපි දකිනවා කැෂියර් එක දකිනවා. ඊට පස්සේ සිල්ලර් වෙන්දසැලකට ගියොත් එහෙම අපි දකිනවා මුදලාලි මුදල් අරගෙන කීප දෙනෙක් බඩු කිරලා දෙනවා. මේ වගේ මේකේ ලොකු ක්‍රියාවලියක්. බිල් ලියනවා. ඒ වගේ ගොඩාක් දේවල් ගනුදෙනු. ඊට පස්සේ තව පැත්තකින් මේ කඩේට ගෙනල්ලා බඩු ගෙනත් දානවා. සැපයුම් කරුවන්. ඊට පස්සේ ඒගොල්ලොත් දෙනවා ඉන්වොයිස් එකක්, චෙක් දෙනවා. මොනවද මේ සිද්ධ වෙන්නේ? ගනුදෙනු රාශියක් සිද්ධ වෙනවානේ. හරි. ඒක නිසා මම හිතුවා මේක තේරුම් ගන්න හොඳම දේ තමයි අපි මේක හිතට වදින විදිහට අපි මේක මේ ක්‍රියාවලියක් විදිහට එහෙම නැත්නම් ගැලීම් සටහනක් විදිහට මේක තේරුම් ගත්තා නම් අපිට හොඳයි කියලා. මොකද අපි මෙතන කරන්න යන්නේ ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියන එක අපි නිර්වචනය කරන්න. අපි තාම දන්නේ නැහැ ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා. ඒක නිසා අපි බලමු එහෙමනම් ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා. ගිණුම් කියලා කිව්වයින් පස්සේ නිකන් ගණන් වගේ තේරුමක් එනවා. කරණය කියලා කියන්නේ ගණන්, තැබීම, ඒ වගේ දේවල් තමයි මේකෙන් ගම්ම්‍ය වෙන්නේ. හරි? එහෙමනම් අනික තමයි මේ අපි දැකලා තිනවා අතීතේ නම් අපි යම්කිසි තනතුරක් දැකලා තිනවා පොත් තබන්නා. අහලා තිනවද? අතීතේ පොත් තබන්නා. දැනටත් අපිට ඉඳලා හිතලා අපිට මේ සමහර වෙලාවට ඔය පත්‍රයේ අපි ඇඩ්වර්ටයිස්මන්ට් තියනවා පොත් තබන්නෙකු සොයනු ලැබේ කියලා. ඔය තොග කඩවලට ඒ වගේ දේවල් වලට ඒ වගේ පොත්වල ලියනවා කියලා කියන්නේ මොකද්ද? පොත් තබනවා කියලා කියන්නේ පොත් නිකන් මේ තියෙන එකද? පොත් සම්බන්ධ වැඩක්ද? නැහැ. පොත් තබනවා කියලා කියන්නේ මෙන්න මේක තමයි. ගිණුම් තැබීම.
ව්‍යාපාරයක ගනුදෙනු වාර්තා කිරීමේ ක්‍රියාවලිය කරන පුද්ගලයාට තමයි එහෙනම් පොත් තබන්න කියලා කියන්නේ. අද නවීන යුගයේ නම් අපි දකිනවා accounts clerkලා දකිනවා අපි ඒ වගේම ගණකාධිකාරීවරුන් දකිනවා සහකාර ගණකාධිකාරීවරුන් ඒ වගේ ලොකු accounting staff එකක් ඉන්නවා අද කාලේ ගත්තොත් එහෙම. ඒගොල්ලෝ තමයි මේ දේවල් කරන්නේ. මේ මූල්‍ය කටයුතු පැත්ත බලාගන්නේ වාර්තා කිරීම, තොරතුරු සකස් කිරීම මේ වගේ දේවල්. හරි. අපි මේක එහෙමනම් ලස්සනට තේරුම් ගන්න අපි ෆ්ලෝ chart එකක් ගහලා බලමු. අපි කොතනින්ද පටන් ගන්න? අපි එහෙමනම් අපි දැන්ටවත් කිව්ව විදිහට අපි දන්නවා මොකද්ද? අපේ තියෙන ප්‍රධාන ඒකකය තමයි දුවදරුවනේ. මේක තමයි අපේ ව්‍යාපාරය. මේකෙන් තමයි අපි භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් සම්පාදනය කිරීමේ ආර්ථික කටයුත්තක් කරන්නේ. හරි නේද? එහෙනම් මේක ඇතුළෙත් ඉන්නවා අපි එකට කිව්වා අභ්‍යන්තර පරිසරය කියලා විවිධ පුද්ගලයෝ ඉන්නවා. එහෙම නේද? මේ අය ගත්තොත් එහෙම අයිතිකරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කළමනාකරුවන් වෙන්න පුළුවන්. සේවකයෝ වෙන්න පුළුවන්. සුපර්වයිසර්ස්ලා, එහෙම නැත්නම් ලේබරර්ස්ලා, මුරකාරයා, ඒ වගේ ගොඩක් අය මේක ඇතුළේ ඉන්නවා. ව්‍යාපාරයේ තියෙනවා. ඒ වගේම මේකට පිටිනුත් තවත් පුද්ගලයෝ ඉන්නවා. ඇයි පිටින් පුද්ගලයෝ ඉන්නේ? ඒගොල්ලෝ මොකද කරන්නේ? අපි බලමු ඒගොල්ලෝ මොකද කරන්නේ කියලා. මේ ව්‍යාපාරය දිහා ඇයි මේගොල්ලෝ බලන් ඉන්නේ කියලා. අපි මේගොල්ලෝ ගැන සාකච්ඡා කරේ කොතනද? ව්‍යාපාරයක බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. ඒතර මේ පුද්ගලයන්ට අපිට නමක් දාන්න බැරිද? කාට හරි මේගොල්ලන්ට නමක් යෝජනා කරන්න පුළුවන් ද ව්‍යාපාරයක ඇතුලේ ඉන්න අය පිටතින් ඉන්න අය? හරියටම හරි. මේගොල්ලන්ට අපි කියමු ඇල්මක් තියෙන පාර්ශවයන් කියලා. ඇල්ම ඇති පාර්ශවයන්. related parties. එහෙමනම් ඇල්මක් තියෙනවා නම් ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ ව්‍යාපාරයත් එක්ක කිට්ටුවෙන් කටයුතු කරනවා. එහෙම නේද? දැන් ගත්තොත් එහෙම අයිතිකරු බලන්න. අයිතිකරු මොකද කරලා තියෙන්නේ? එයාට ආව අදහසක් අනුව එයාගේ වටිනා ධනය මේ ව්‍යාපාරයට යොදලා එයා සමායෝජනය කරනවා මේ ව්‍යාපාර කටයුත්ත. මොකක්ද? අවදානමක් අරගෙන. මේක හරියට කරේ නැත්නම් එයාට අලාභ වෙන්න පුළුවන්. එතන මේ කටයුත්තට තවත් පුද්ගලයෝ දායක වෙනවා. අපි බලමු එක්කෙනෙක් දෙන්නෙක් හඳුනා ගන්න. අපි මෙයාට කියමු සැපයුම් කරුවෙක් කියලා. සැපයුම් කරුවෙක්. සප්ලයර්. මෙයාට කියමු රජය කියලා. ගවර්න්මන්ට් එක. මෙයාට කියමු අපි ප්‍රජාව කියලා. මෙයා වැදගත්ම පුද්ගලයෙක්. ගනුදෙනු කරු. හරි නේද? එහෙනම් ව්‍යාපාරයේ තියෙන එක පැත්තකින් ඒකට සම්බන්ධිත පාර්ශවයන් ඉන්නවා, ඇතුළෙත් ඉන්නවා, පිටත් ඉන්නවා. එතන මේගොල්ලෝ මේ ව්‍යාපාරයත් එක්ක කටයුතු කරන්නේ යම් යම් අරමුණු ඉෂ්ට කරගන්න. එක එක්කෙනාගේ අරමුණු විවිධයි. දැන් ව්‍යාපාරයේ ගනුදෙනු කරු ගත්තොත් එහෙම ගනුදෙනු කරු මොකද කරන්නේ? මේ ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් එයා තමයි මිලදී ගන්න. සමහරලා වෙලාවට මෙයා අපි සමාගමක් විදියට අපි භාණ්ඩ නිෂ්පාදනය කරනවා. එතන මෙයා සමහර වෙලාවට තොග වෙලෙන්දෙක් වෙන්න පුළුවන්. ඔහු අපෙන් භාණ්ඩ මිලදී අරගෙන ඔහු කරන්නේ ඔහු නැවත වතාවක් ඔහුගේ ප්‍රදේශයට ගෙනහිල්ලා එයාගේ කස්ටමර්ස්ලාට මේ භාණ්ඩ විකුණනවා. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙයා මගේ ව්‍යාපාරයේ දිහා බලා ඉන්නවා. මගේ ව්‍යාපාරයේ දියුණු වෙනකොට මෙයාටත් හොඳයි. මගේ භාණ්ඩයේ ප්‍රමිතිය වැඩි කරනකොට මෙයාටත් හොඳයි. ඒ වගේම ඇයි රජේ බලන් ඉන්නේ? රජයට මේ ව්‍යාපාරයෙන් එක පැත්තකින් රැකියා සම්පාදනය කරනවා මේ රටේ ඉන්න පුරවැසියන්ට, අනිත් පැත්තෙන් රජයට ආදායමක් ගන්න පුළුවන්, බදු ආදායමක් ගන්න පුළුවන්. මං පොඩ්ඩයි කියන්නේ ගොඩක් අපි මේවා කතා කරන්න ඕනේ නැහැ. එහෙමනම් මේගොල්ලෝ මේ ව්‍යාපාරයත් එක්ක කිට්ටුවෙන් කටයුතු කරනවා නම්
මේගොල්ලෝ යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාරයෙන්. කිට්ටුවෙන් කටයුතු කරන නිසා. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි වෙන පාටකින් ගත්තනම් හොඳයි. හරි. මොනවද මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? මේගොල්ලෝ මේ ව්‍යාපාරයේ මෙන්න මේ දේවල් වලට විමසිල්ලෙන් තමයි ඉන්නේ. මොනවද මේවට කියන්නේ? තොරතුරු. ව්‍යාපාරයේ පිළිබඳ තොරතුරු. ඇයි මේ තොරතුරු භාවිතා කරලා ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලෝ මේවා භාවිතා කරලා තීරණ ගන්නවා. තීරණයක් කියන්නේ අපි මොකක් හරි දන්නවනේ නේ. මොකක් හරි කරනවද නැද්ද කියන එක තීරණය කරන එක තමයි තීරණයක් කියලා කියන්නේ. හරි? එහෙමනම් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ ව්‍යාපාරයට භාණ්ඩ සපයුම් කරුවෙක් ඉන්නවා. අපි හිතමු මේක ලියලා නැහෙනේ අපි සපයුම් කරු කියන එක. හරි? භාණ්ඩ සැපයුම් කරුවෙක් කියලා ගත්තොත් තවත් පාටි එකක් ගත්තොත් එහෙම සැපයුම් කරු. සැපයුම් කරු කියලා කියන්නේ අපේ ව්‍යාපාරයට අමුද්‍රව්‍ය එහෙම නැත්නම් භාණ්ඩ සපයන පුද්ගලයෙක්. එයා බාහිර පරිසරයේ ඉන්න වැදගත් ඇල්ම ඇති පාර්ශවයක්. එතකොට අපි හිතමු මේ සැපයුම් කරු අපිට ණයට භාණ්ඩ දෙනවා ව්‍යාපාරයට. අපි දන්නවා අපිට මුදලටම ගනුදෙනු කරන්න බැහැ ව්‍යාපාරේ මූල්‍ය කටයුතු කරනකොට ඇතැම් අවස්ථාවල් වල අපිට විශ්වාසයක් ගොඩනගාගෙන අපිට භාණ්ඩ සපයන සැපයුම් කරුවන්ගෙන් අපිට පුළුවන් ණය ලබා ගන්න. අපි හිතමු මාස 2කින් ගෙවන්න අපිට භාණ්ඩ දෙනවා කියලා. එහෙම නේද? එතකොට අපි මාස 2ක් ඉවරෙච්ච ගමන් අපි මොකද කරන්න ඕන? ඒ ණය ටික ගෙවලා දාන්න ඕන. ඊට පස්සේ අපිට යා නැවත වතාවක් භාණ්ඩ දෙනවා. ඉතින් මේ සැපයුම් කරුවන්ට ඇල්මක් තියෙනවා. ඇයි අපිට භාණ්ඩ දීලා ඒ මුදල් ටික අය කරගන්න ඕන. ඒ වගේම එයාගේ ව්‍යාපාරේ රඳා පවතින්නේ අපි වගේ සාර්ථක ව්‍යාපාර හන්දා. මේක එකින් එක සම්බන්ධයි. එයත් ව්‍යාපාරිකයෙක්. එහෙම නේද? එතකොට මෙයා අපිට සැපයුම් කරනකොට අපිට තවදුරටත් ණය දෙනවද? ණය වැඩි කරනවද? මාස 2ක් තියෙන ණය අපි මාස 3 කරනවා. එතකොට අපිට තව වැඩි ප්‍රමාණයක් භාණ්ඩ ගන්න පුළුවන්. එතකොට එයාට තීරණ ගන්න ඕන. තීරණ ගන්න ඕන. එහෙමනම් මේ තීරණ ගන්න එයාට මේ ව්‍යාපාරයේ තොරතුරු අවශ්‍ය වෙනවා. මොන තොරතුරුද? නිකන් තොරතුරු නෙමෙයි. අපි කියන්නේ ගිණුම් තොරතුරු කියලා. ගිණුම් තොරතුරු කියලා කියන්නේ මූල්‍ය තොරතුරු. මේ ව්‍යාපාරයේ තියෙන විවිධ ගනුදෙනු ඒ වලින් සකස් කරන මූල්‍ය දත්ත අවශ්‍ය වෙනවා එයාට තීරණ ගන්න. ගන්ද අපි එච්චර දුරට තාම ගිහිල්ලා නැහැ. අපි ඉස්සරහට බලමු මොනවද මේ අපිට මේ තීරණ ගන්න අපිට තොරතුරු සම්පාදනය කරන මාර්ග කියලා. එහෙමනම් ප්‍රධාන වශයෙන් දුවේ පුතේ ව්‍යාපාරයක් එක්ක කිට්ටුවෙන් කටයුතු කරන මෙන්න මේ සම්බන්ධිත පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සපයන්න තමයි මේ ගිණුම් එහෙම නැත්නම් මේ මූල්‍යකරණය කියන එක සම්බන්ධ වෙන්නේ. හරි නේද? එතකොට අපි මේ ටිකට කියමු අපි ගිණුම් කරන්නේ තමයි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අපි මෙන්න මේ හරියට කියනවා මේ තොරතුරු. මේක තමයි ගිණුම් කරන්නේ ප්‍රධානම අරමුණ. මොකක්ද අරමුණ? මේ ව්‍යාපාරයේ පිළිබඳ තීරණ ගන්න මේ විවිධ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සම්පාදනය කර ගැනීමට තමයි මේ ගිණුම්කරණය කියන එක බිහි වෙලා තියෙන්නේ. තීරණ ගන්න අවශ්‍ය තොරතුරු. නැත්නම් අපිට තීරණයක් ගන්න බෑනේ. එහෙමනම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ අන්න. එතකොට මේ ප්‍රධාන අරමුණු වලට අමතරව තවත් ගිණුම්කරණයේ ඒ මාර්ගයෙන් අපි ඉටු කරගන්න හදන තවත් කීපයක් තියෙනවා. උපපරමාර්ථ. අපි ඒවා හතරක් විදිහට අඳුන ගන්නවා. අපි
පෙළ පොතේ තියෙන උපාරමණු 4ක් පමණයි. මම ඒවා ලියන්න. පළවෙනි එක තමයි ව්‍යාපාරේ ලාභය. ලාභය දැන ගැනීම. එහෙම නැත්නම් මොකද්ද ලාභය කියලා කියන්නේ? මම හිතන්නේ අපි තාම දන්නේ නැහැ. ලාභයක් කියලා කියන්නේ අර යම්කිසි අපිට හම්බෙන ප්‍රතිලාභයක්. අපි ඒවා පොඩ කලින් කතා කරා. ඒකන්ද අපි දන්නවා මේ ව්‍යාපාරයේ භාණ්ඩ විකිණීමෙන් අපිට ලැබෙන ලාභය තමයි අපි මෙතන ලාභය කියලා කියන්නේ. ඊළඟට තවත් එකක් තියෙනවා දුවේ පුතේ. ඒකට අපි කියනවා මූල්‍ය තත්ත්වය කියලා. මොකද්ද මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ? ඒකත් අපිට අලුත් වචනයක්. මේ ව්‍යාපාරයක අපි මේ සම්පාදනය කරන තොරතුරු දෙන ලේඛනයක් තියෙනවා. ඒ ලේඛනයට අපි කියලා කියන්නේ ශේෂපත්‍රය කියලා. අපි ඉස්සරහට ඉගෙන ගන්න දෙයක්. එහෙමනම් ඒ ශේෂපත්‍රයෙන් පෙන්වන්නේ මොකද්ද? ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය. මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ වෙන මොනවත් නෙමෙයි. ව්‍යාපාරය බංකොලොත්ද නැද්ද කියන එක පෙන්වන තැන. ව්‍යාපාරය මොනතරම් මූල්‍යමය සෞඛ්‍යයකින් ඉන්නවද කියලා පෙන්වන තැන. අපි හොඳ සනීපෙන් ඉන්නවා කියන්නේ දැන් මම හොඳ සනීපෙන් ඉන්නවා කියන්නේ මට කිසිම අසනීපයක් නැහැ. මගේ ඕන කාර්යයක් මට හොඳින් කරගෙන යන්න පුළුවන්. එහෙමනම් ව්‍යාපාරික මූල්‍ය තත්ත්වය හොඳයි කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට මේ මුදල් සම්බන්ධ කරන කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන යන්න පුළුවන්. කිසිම බාධකයක් එල්ල වෙන්නේ නැහැ. භාණ්ඩ ටිකක් ගන්නකොට අපිට ඒකට අවශ්‍ය මුදල කිසිම ගැටලුවක් නැතුව දෙන්න පුළුවන්. සැපයම් කරුවන්ට ගෙවන්න පුළුවන්. ඊට පස්සේ වෙනත් වියදම් වලට අපිට අවශ්‍ය මුදල් ගෙවන්න පුළුවන්. අපි ගාව හොඳ මූල්‍ය තත්ත්වයක් තියෙනවා. අන්න ඒක දැනගන්න ව්‍යාපාරයක මේ මූල්‍ය තත්ත්වය කොහොමද කියන එක දැනගන්න අවශ්‍ය වෙනවා කාටද? මේ ඇල්ම ඇති පාර්ශවයන්ට. අයිතිකරු ඇතුළුව. එහෙම නැත්නම් අපිට යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා නේ. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය හොඳ නැත්නම් අයිතිකරුට මොකද්ද සිද්ධ වෙන්නේ? අලුතෙන් මේකට ප්‍රාග්ධනය ගෙන්න ගන්න ක්‍රමයක්. ඒ කියන්නේ බැංකුවකට කතා කරලා බැංකුවෙන් ණය මුදලක් ගන්න. එහෙම නැත්නම් අපි ණය දීලා තියෙනවා නම් ඒ ණය ටික ඉක්මනින් අය කරගන්න. මූල්‍ය තත්ත්වය අපි යහපත් කරගන්න ඕන. එහෙම නේද? හරි. එහෙනම් මේ තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි අරමුණ නීතිමය අවශ්‍යතාවය. නීතිමය අවශ්‍යතාව. අන්න ව්‍යාපාරයේ නීතිමය අවශ්‍යතා ඉෂ්ට කර ගන්නත් අපිට මේ ව්‍යාපාරයේ මූල්‍ය තොරතුරු අවශ්‍ය වෙනවා. ඕගලන්ට මතක ඇති ව්‍යාපාර සංවිධාන ගැන කතා කරනකොට අවාසියක් විදිහට මම කිව්වා මේ සීමිත සමාගම් වල ගිණුම් වාර්තාවන් හැම අවුරුද්දකම සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත දෙන්න ඕන කියලා. ඒ සමාගම් පනතේ තියෙන නීතියක්. ඒ විතරක් නෙමෙයි ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ බදු නීතියට යටත් නම් සෑම අවුරුද්දකම මේ ව්‍යාපාරයේ මූල්‍ය තොරතුරු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට දෙන්න ඕන. ඇයි අන්න ඒ මූල්‍ය තොරතුරු පදනම් කරගෙන තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් රජය කියන ඇල්මැති පාර්ශවකරු අපෙන් බද්ද අය කරගන්නේ. එහෙනම් නීතිමය අවශ්‍යතාවයක්. මේක ඉතා වැදගත් කාරණයක්. ගනුදෙනු අතපසුවීම නිසා වන පාඩු අවම කිරීම. ඒ මොකක්ද? ව්‍යාපාරයක් කියන්නේ හරියට මැෂින් එකක් වගේ. මේකේ ගනුදෙනු රාශියක් සිද්ධ වෙනවා. ගනුදෙනුකරුවන් රාශියක් සිටින ව්‍යාපාරයක උදේ 8ට ඇරපු වෙලේ ඉඳලා හවස් වෙනකල් 100,000 ගණනක් ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. විශාල ව්‍යාපාරයක. කුඩා ව්‍යාපාරයක අඩු වැඩි වශයෙන් මේ ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. හරි? එතකොට මේ ගනුදෙනු අතපසු වීම නිසා සිදුවන පාඩු කියලා මම මොකද්ද කියන්නේ? මම සරල උදාහරණයක් දෙන්නම්. අපේ ගමේ කඩේ මුදලාලි ගාවට අපි දන්නවා සමහරු සල්ලි දීලා බඩු අරන් යනවා, සමහරු ණයට අරන් යනවා. ඊට පස්සේ අපි ණය පොතක ඒවා ලියන්න ඕන.
අපි හිතමු නිකන් කලබල වෙලාවක කවුරු හරි එනවා බඩු ටිකක් ගෙනියන්න. ගොඩක් අය ඉන්නවා පොලිමේ. හරි? ඒක නිසා මම මොකද කරන්නේ? මෙයා ණයට තමයි බාණ්ඩ ඉල්ලගෙන යන්නේ. බාණ්ඩ ලිස්ට් එකක් අරන් ගිහලා ඒ ටික දාලා මොකද කරන්නේ? බඩු ටික කිරාගෙන මේ මුදලාලි පොතේ දාන්න මේ පොතේ මේ ටික ලියලා තියන්න එහෙම කියලා එයා යන්න යනවා. මුදලාලි කල්පනා කරනවා හරි. මේක මම ලියන්න ඕන. නමුත් මේ වෙලාවේ මට මේක ලියන්න බෑ වෙන ගෝලයක් ඇත්තෙත් නෑ. ඒකන්ද මම මේක පස්සේ ලියනවා කියලා. ඉතින් ඌ වගේ ගොඩක් ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. ඕක වැරදිලාවත් ණය පොතේ ලිව්වේ නැත්තම් මොකද්ද සිද්ධ වෙන්නේ? සතියක් දෙකක් යනකල් නම් අපිට මතකයි මේක. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මේක ටික ටික අමතක වෙනවානේ. අර බඩු ගෙනිච්ච පුද්ගලයා මේ කඩේට ඊට පස්සේ ආවේ නැත්තම් සමහරු එහෙම ඉන්නවනේ අපේ ණයක් ගත්තොත් එහෙම ගෙවන්න හරිම අකමැති. එහෙම නේද? ඊට පස්සේ කරන්නේ අනිත් කඩෙන් බඩු ටික අරන් යනවා ටික කාලයක් යනකල්. මොකද මේක ගෙවා ගන්න බැරි හන්දා. ඊට පස්සේ ගොඩක් දවසක් ගියායින් පස්සේ මේ පැත්තට එනකොට මුදලාලිට අර ගනුදෙනුව මතක නැහැ. ඒක තමයි ස්වභාවය. ගනුදෙනු රාශියක් සිදුවෙන සංකීර්ණ ආයතනයක යම් යම් දේවල් අමතක වෙන්න පුළුවන්. ටෙලිෆෝන් බිලක් දෙපාරක් ගෙවුවොත් මොකද වෙන්නේ? පළවෙනි සැරේ ගෙව්වයින් පස්සේ ඒකේ මොන හරි ලියන්න ඕනේ මේක ගෙව්වා කියලා. පාලනයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව තව සැරයක් ගෙවුවොත් මොකද වෙන්නේ? එකම වියදම දෙපාරක් දරලා. එතකොට මේ වගේ යම් යම් අලාභ සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් මේ සියලු ගනුදෙනු ගෙවීමක් කරා නම් ඒක ගෙව්වා කියලා අපි සීල් එක ගහලා ඒ පිළිබඳ රෙකෝඩ් එකක් ව්‍යාපාරයේ තියෙන්න ඕන. ඒක නිසා තමයි මේ යම් කිසි ක්‍රියාවලියක් ව්‍යාපාරයට අවශ්‍ය වෙන්නේ. ගිණුම් කරන කියන ක්‍රියාවලිය මේ පොත් තැබීම මේ සිදුවෙන ගනුදෙනු පොත්පත්වල ලියන්න ඕන. ලියලා සටහන් කරලා තියාගන්න ඕන අවශ්‍ය තීරණ ගන්න. ආයසරයක් මේ වියදම ගෙවන්න ඕනද කියන තීරණය ගන්න ඉස්සෙල්ලා අපි බලනවා අපි මේක ගෙවලාද තියෙන්නේ. එහෙම නේද? ඒක නිසා මේ වගේ ව්‍යාපාරයට සිදු වෙන්න පුළුවන් අලාභ මගහැර ගන්නත් අපිට මේ ගිණුම් කරන්නේ කියන එක උපකාරී වෙනවා. එහෙමනම් මේවට අපි කියනවා මේක ප්‍රධාන අරමුණු වන අතර මේවට අපි කියමු ගිණුම් කරන්නේ උප අරමුණු කියලා. මේ කැලෙන් එන ටික උප අරමුණු. එහෙමනම් අපි දැන් හොඳ ප්‍රවේශයක් ලබා ගත්තා. මේ ගිණුම් කරන්නේ කියන එක ඇයි අවශ්‍ය වන්නේ? ඒක ප්‍රධාන වශයෙන් අපි දන්නවා තීරණ ගන්න අවශ්‍ය මූල්‍ය තොරතුරු. මතක තියාගන්න ගිණුම් කරන්නට වැදගත් වෙන්නේ මූල්‍ය තොරතුරු. මුදලින් මනින්න පුළුවන් තොරතුරු තමයි මේකට වැදගත් වෙන්නේ. අන්න ඒ තොරතුරු සම්පාදනය කිරීම තමයි මේ ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ. ඊළඟට ඒකේ තියෙන උපාරමුණු ටික තමයි මේ ටික. ව්‍යාපාරයේ ලාභදායීත්වය සොයා බැලීම, මූල්‍ය තත්ත්වය, නීතිමය අවස්ථා ඉටු කිරීම සහ යම් යම් අලාභ අවම කිරීම. එහෙමනම් අපි දැන් බලමු මේකට නිර්වචනයක් දෙන්න. එහෙමනම් ගිණුම් කරන්නේ කියලා කියන්නේ වෙන පාටකින් ලියමු. ව්‍යාපාරයක ඇල්ම ඇති පාර්ශ්ව වලට අවශ්‍ය විවිධ තීරණ ගැනීම සඳහා උපකාරී වන මූල්‍ය තොරතුරු. සැපයීමේ ක්‍රියාවලිය. හරි නේද? මම ආයෙ කියවන්නම්. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශ්ව වලට
අවශ්‍ය විවිධ තීරණ ගැනීම සඳහා උපකාරී වන මූල්‍ය තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. මේක ප්‍රෝසෙස් එකක්. මේක දිගින් දිගටම ව්‍යාපාරයේ සිද්ධ වෙන ක්‍රියාදාමයක් තමයි ගිණුම් කරණය කියලා කියන්නේ. එhmenan ඒක කරන ආකාරය ගැන අපි තවදුරටත් ඉස්සරහදී සාකච්ඡා කරමු. එhmenan අපි බලමු අපිට තියෙන ඊළඟ කොටස කියලා. එතකොට මේකෙන් අපි කියන්නේ අපි කරපු නිර්වචනයම තමයි නැවත වතාවක් අපි දක්වලා තියෙන්නේ. ගිණුම් කරන්න අවශ්‍ය වන්නේ ව්‍යාපාර ඒකකයේ කෙරෙහි ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමේදී ප්‍රයත්න කරන තොරතුරු සැපීම සඳහායි. එවැනි පාර්ශව ගණනාවක් ඇත. හිමිකරුවන්, ණය හිමියන්, ගනුදෙනුකරුවන්, රජය. මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ පෙළ පොතේ අපිට දීලා තියෙන නිර්වචනයේ දුවේ පුතේ. තොරතුරු සම්පාදනය කිරීම තමයි ගිණුම් කරන්නේ අරමුණ. ඊට පස්සේ අර අපි කිව්ව උපාරමුණු ටික අපි මේකෙන් පෙන්නලා තියෙනවා. ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද? මූල්‍ය තත්ත්වයේ සතුටුදායකද? ලාභය, මූල්‍ය තත්ත්වය, නීතිමය අවශ්‍යතා, ඊට පස්සේ අවාසි අවම කර ගැනීම. අතපැසවීම තුලින් සිදුවිය හැකි අවාසි අවම කර ගැනීම. එහෙමනම් මේ සටහනේ යටින් අපි කියලා තියෙනවා පදනම වන්නේ ගනුදෙනු. මොකද්ද මෙතන කියන්නේ? මෙම අරමුණු ඉටු කිරීම පිණිස ගිණුම් කරන්නේ මගින් විවිධ ස්වරූපයේ වාර්තා ඇල්මැති පාර්ශව වෙත සපයනු ලැබේ. මෙම වාර්තා මූල්‍ය ප්‍රකාශන ලෙස හැඳින්වේ. මෙම වාර්තා වලට පදනම වන්නේ ව්‍යාපාර ගනුදෙනුය. අපි ගත්තොත් එහෙම මේ මෙතන අන්තිම ටික අපි සම්පූර්ණ කරොත් මේ තොරතුරු දෙන්න අර නිර්වචනයේ විදිහට කියන්නේ මොකද්ද? මේක ඉවර වෙන්නේ මූල්‍ය වාර්තා. මේක පටන් ගන්නේ ව්‍යාපාරයේ සිද්ධ වෙන ගනුදෙනු වලින් පටන් අරගෙන අවසාන ප්‍රතිඵල විදිහට මේ විවිධ තොරතුරු ඇතුළත් මූල්‍ය වාර්තා අපි සපයනවා මේ ඇල්මැති පාර්ශවයන්ට. ඒක තමයි අපේ සටහනේ අන්තිමට සඳහන් වෙන්නේ. එහෙමනම් මේකේ වැදගත් දෙයක් කියවෙනවා. මෙම මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේ පදනම වන්නේ ව්‍යාපාර ගනුදෙනුය. එහෙමනම් ගිණුම් කරන්නේ අරමුණු අපි දැන් දන්නවා මොකක්ද කියලා. ප්‍රධාන අරමුණ, උපප්‍රධාන අරමුණු, ඊට පස්සේ තොරතුරු සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තමයි ගිණුම් කරන්නේ කියලා කියන්නේ. මොන තොරතුරුද? මූල්‍ය තොරතුරු. එහෙනම් මූල්‍ය තොරතුරු සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට පාදක වෙන්නේ මොනවද? ව්‍යාපාර ගනුදෙනු කියලා තමයි කියන්නේ. අපි ඒක කලිනුත් සාකච්ඡා කරා. එහෙමනම් අපිට දැන් අවශ්‍යයි මේ ගනුදෙනු කියන්නේ මොකක්ද කියලා. ගනුදෙනු ආශ්‍රයෙන් කොහොමද අපි මේ මූල්‍ය තොරතුරු සකස් කරලා මූල්‍ය වාර්තා ආකාරයෙන් අපි ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ලබා දෙන ක්‍රියාවලිය මොකක්ද කියලා. වෙන ව්‍යාපාර ගනුදෙනු. ගනුදෙනු. ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රාන්සැක්ෂන් එකක් කියලා. මේකෙන් මොකක්ද අපිට තේරෙන්නේ? ගනුදෙනුවක් කියලා කියන්නේ අපිට හැඟෙන දේ තමයි මොකක් හරි හුවමාරුවක් සිද්ධ වෙනවා. හරි නේද? හුවමාරුවක් සිද්ධ වෙනවා. ව්‍යාපාරයක සම්පත් තියෙනවා. අපි ව්‍යාපාරයක භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් ඒකත් සම්පතක්. ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න තියෙන මැෂින් එක ඒකත් සම්පතක්. එතකොට මේ ක්‍රියාවලිය කරන්න අපි සිදු කරන විවිධ දේවල් තියෙනවා. සේවකයන්ට පඩි නඩි ගෙවන්න ඕන, විදුලි බිල ගෙවන්න ඕන, දුරකථන බිල ගෙවන්න ඕන, ප්‍රවාහන ගාස්තු අපිට දරන්න සිද්ධ වෙනවා. නේද? එතකොට මේ විවිධාකාරයේ දේවල් හුවමාරු කරගන්න සිද්ධ වෙනවා. සේවකයෙක් අපිට වැඩ කරනවා, සේවකයාට අපි පඩි ගෙවනවා. සැපයුම්කරුවෙක් අපිට අමුද්‍රව්‍ය ටිකක් ගෙනත් දෙනවා. ඒ වෙනුවට අපි මුදල් දෙනවා. එහෙම නැත්නම් අපි භාණ්ඩ ණයට විකුණනවා අපේ ගනුදෙනුකරුවන්ට. ගනුදෙනුකරුවෝ මොකද කරන්නේ? පස්සේ දවසක අපිට මුදල් දෙනවා. මොනවද මේවා? ට්‍රාන්සැක්ෂන්ස්. මේවට කියනවා ගනුදෙනු කියලා. සම්පත් හුවමාරු වීමක් සිද්ධ වෙනවා. එහෙමනම් ගිණුම් කරන්නේදී සැලකිල්ලට ගනු ලබන්නේ මුදලින් මැනිය හැකි ගනුදෙනු පමණි.
එහෙනම් මෙන්න වැදගත් දෙයක් තියෙනවා. මුදලින් මැනිය හැකි ගනුදෙනු. ඒක තේරෙනවද? ඕනම ගනුදෙනුවක් මුදලින් මනින්න පුළුවන්. අපි දැන් උදාහරණයක් ගමු. මම භාණ්ඩ තොගයක් මිලට ගන්නවා. රුපියල් ලක්ෂයයි. ඒකේ තියෙනවා කිලෝ 1000ක් තියෙනවා. රුපියල් ලක්ෂයයි. මුදලින් මැන්නා. අපි මුදලින් මනින්න බැරි දෙයක්වත් බලමු ව්‍යාපාරයට කරන දෙයක්. අපි සේවකයෙක් බඳව ගන්නවා. ලේබර් කෙනෙක් බඳව ගන්නවා. ඒක සිද්ධියක් ව්‍යාපාරයේ ඇතුළත සිද්ධ වෙන. ඒකට මේක ගනුදෙනුවක්ද? මට ඒක පොත්පත්වල ලියන්න පුළුවන්ද මම මේ සේවකයෙක් බඳව ගත්තා කියලා ඒකට? ඒකට ගාණක් මට දාන්න පුළුවන්? බැහැ. එහෙමනම් මුදලින් මැනිය හැකි දේවල් තමයි අපි මේ ගිණුම් කරන්නේ ගනුදෙනු විදිහට අපි හඳුනගන්නේ. හරි? මීට අමතරව ව්‍යාපාරයේ තුල සිදු ඇතැම් සිද්ධිද ව්‍යාපාරයේ ගනුදෙනු ලෙස සැලකිල්ලට ගන්න ලැබේ. මොකද්ද මේ කියන්නේ? ඇතැම් සිද්ධි හරි ඒකත් අපි මෙතන වටයිලා තියෙනවා. මෙන්න මේක. මේ තියෙන උදාහරණයක් දීලා 50000ක භාණ්ඩ තොගයක් විනාශ වී. ගම් වතුරක් ඇවිල්ලා මගේ භාණ්ඩ ස්ටොක් එකෙන් 50000ක් වටිනා භාණ්ඩ ටික වතුරට අහු වෙලා මට අලාභයක් සිද්ධ වෙනවා. එතකොට මේ ව්‍යාපාරේ ලාභයක් තියනවාද කියන එක මම හොයන්න එපා කවදා හරි මොකද්ද උනේ කියලා. අපි භාණ්ඩ විකුණලා ලාභ උපයපු භාණ්ඩක් තියෙනවා මෙන්න මට වෙච්ච පාඩුවක්. එhmenan මේක මට ගිණුම් කරන්නේදී මේක මට මූල්‍ය තොරතුරක්. මේකත් ගනුදෙනුවක් විදිහට අපි සලකනවා මේක සිද්ධියක් වුණාට ගම් වතුර කියන සිද්ධියෙන් තමයි මේ මුදලින් මැනිය හැකි මේ අලාභය සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි රුපියල් 3000ක ලැබී යුතු ණයක් බොල් ණය බවට පත් වෙනවා. දීපති බොල් ණය කියලා කියන්නේ මේ අපේ ණයට ගත්ත පුද්ගලයාට ආපහු ගෙවන්න බැරි වෙනවා. ඔහු බුන්නත් භාවයට පත් වෙනවා. බංකොලොත් වෙනවා. අපිට ආයේ ඒ ණය අය කරගන්න බෑ. නඩු දාලත් මොනවත් කරලා වැඩක් නැහැ. අපිට මේ ණය කපා හරින්න තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේක සිද්ධියක්. මේ භාණ්ඩ ටික මේ පුද්ගලයාට විකුණන අවස්ථාවේ හොඳ තත්ත්වයකින් හිටියා. ඒක හන්දා තමයි අපි ඔහුට භාණ්ඩ විකුණුවේ. නමුත් අවාසනාවකට පසු කාලයේ ඔහුට සිදුවෙච්ච යම් හේතු නිසා ඔහු බංකොලොත් භාවයට පත් වෙනවා. බොල් ණය බවට පත් වෙනවා. එහෙමනම් අපි දැන් මේ ගනුදෙනුවක් කියන එක අපි නිර්වචනය කරන එක හොඳයි. එහෙමනම් අපි බලමු ව්‍යාපාර ගනුදෙනු කියන එක එකට නිර්වචනයක් දෙන්න. ගනුදෙනුවක් යනු ව්‍යාපාරය හා වෙනත් පාර්ශ්ව අතර සිදුවන සම්පත් හුවමාරුවක්. අපිට පුළුවන් උදාහරණ කීපයක් දෙන්න. අපි බලමු රුපියල් 50000ක භාණ්ඩ මිලට ගැනීම. රුපියල් 1500යි විදුලි බිල ගෙවීම. තව කියන්න පුළුවන් රුපියල් ලක්ෂ 2කට බයික් එකක් මිලට ගැනීම. මේ වගේ විවිධ සම්පත් හුවමාරු වීමක් තමයි අපි මේ ගනුදෙනුවක් කියන එකෙන් අදහස් කරන්නේ. හොඳයි. අපි දැන් දැක්කා මේ ව්‍යාපාරයක ගනුදෙනු කියන්නේ මොනවද කියලා. ඒ වගේම අපි ඉස්සලා ස්ලයිඩ් එකකින් අපි කතා කරා මේ ව්‍යාපාරයක මේ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරන මාධ්‍ය එහෙම නැත්නම් ඒකට පාදක වන ඉන්පුට් එක තමයි මේ ව්‍යාපාරයක සිද්ධ වෙන විවිධ ගනුදෙනු කියලා. එhmenan
අපි දැන් චුට්ටක් බලමු මේ ගනුදෙනු කොහොමද ව්‍යාපාරයක තොරතුරු බවට පරිවර්තනය වන ක්‍රියාවලිය කියලා. ඒකත් අපි ගැලීම් සටහනකින් අපි තේරුම් ගන්න බලමු. මොකද මේක පෙළ පොතේ මෙහෙම එකක් දීලා නැහැ. මම මේ වගේ උපක්‍රම අනිවාර්යයෙන්ම අනුගමනය කරන්නේ ඕගොල්ලන්ට මේ තේරුම් ගැනීමේ පහසුව සඳහා. ඒක පොඩ්ඩක් අපි හිතේ තියාගමු. හොඳයි. අපි බලමු එහෙමනම් තොරතුරු සැපීම අපි ආරම්භක වන්නේ මෙන්න මෙතනින්. මොකද්ද? ව්‍යාපාරික තියනවා දුවේ පුතේ විවිධ ගනුදෙනු. විවිධ ගනුදෙනු. එතන මේවා අපි කොහෙන්ද මේ ගනුදෙනු පිළිබඳ විස්තර අපි කොහොමද හොයාගන්නේ? ඒවා අපි හොයාගන්නේ මෙන්න මෙතනින්. මූලාශ්‍ර ලියකියවිලි. හරි? මම එතනින්ම ලියන්නම්. මේකට උදාහරණ කීපයක්. ඉන්වොයිස් එක. ඉන්වොයිස්. ඊළඟට ආයෙ කියනවා රිසිට් කියලා කියනවා. එහෙම නේද? රිසිට්. අපි භාණ්ඩයක් ගන්න සල්ලි දුන්නායින් පස්සේ අපිට කඩෙන් දෙනවා රිසිට් එකක්. භාණ්ඩයක් ගන්නකොට අපිට ඉන්වොයිස් එකක් දෙනවා. එhmenan මේ ව්‍යාපාරයකත් මේ ගනුදෙනු අපි මුලින්ම ග්‍රහණය කරගන්න නම් මේ වගේ මූලික ලියකියවිල්ලක් අපි ඒකට හොයාගන්න ඕන. මේක වැදගත් ලියකියවිල්ලක් ව්‍යාපාරයක මේ ගිණුම්කරණය කියන තොරතුරු ක්‍රියාවලිය ජනිත කරන්න. එhmenan විවිධ ගනුදෙනු අපි සොයාගන්නේ කොතනින්ද? මේ ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන මේ මූලාශ්‍ර ලියකියවිලි මාර්ගයෙන්. අපි දන්නවා සමහර වෙලාවට මේ විශාල ව්‍යාපාරවල මිලදී ගැනීම සඳහා වෙනම අංශයක් තියෙනවා. හරි? ඒ අංශයෙන් කරන්නේ මේවා කොටේෂන් අරගෙන මේ භාණ්ඩ අඩු මිලට ගුණාත්මක බවින් යුක්ත භාණ්ඩ ලබා ගැනීම කරන්නේ ඒගොල්ලෝ හැන්ඩල් කරන්නේ. ඒ ගන්නකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම මේ ඉන්වොයිස් එක තියාගන්නවා. ඒ ඉන්වොයිස් එකේ තමයි තියෙන්නේ තොරතුරු කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් ව්‍යාපාරය ඇතුළට ආවද, ඒකක ප්‍රමාණය, ඒකක මිල, ඒ වගේම ඒකට අපි ගෙවිය යුතු මුදල. ඊට පස්සේ ඒකට මුදල් ගෙවුවා නම් අපිට රිසිට් එකකුත් ලැබෙයි. මේ වගේ ගනුදෙනු අපි මුලින්ම මූලාශ්‍ර ලියකියවිලි මාර්ගෙන් අපි ගනුදෙනු ග්‍රහණය කරගන්න ඕන. හරි? ඊට පස්සේ මේ ගනුදෙනු ටික අපි මොකද කරන්නේ? අපි දැන් මේ කතා කරන්නේ මොකද්ද? මේ ගිණුම් කරන ක්‍රියාවලිය. ගිණුම්කරණය කියන ක්‍රියාවලිය තමයි. ඊට පස්සේ අපි මේ ගනුදෙනු ටික ඒ ඉන්වොයිස් එකක රිසිට් එකක තිබ්බට මදි. අපි තාම මේ තොරතුරු ව්‍යාපාරයේ නිවැරදි විදිහට තොරතුරු බවට පරිවර්තනය කරන්න පුළුවන් විදිහට අපි මේක වර්ග කරලා හොයාගෙන මේක පොත්පත්වල තාම ලියලා නැහැ. ඒක නිසා අපි මේවා වාර්තා කිරීමක් සිද්ධ කරගන්න ඕනේ. වාර්තා කිරීම. මොනවද? වාර්තා කරන්නේ ගනුදෙනු. හරි? ඒවට කියනවා මූලික පොත්. තාම අපි දන්නේ නැහැ මොනවද කියලා. මම මේ මූලික පොත් කියලා මෙතන ලිව්වා. මොකද මේ ඉන්වොයිස් එකක් රිසිට් එකක් හම්බුනායින් පස්සේ ඒ බව අපි තොරතුරු දෙන්න නම් අපි ඒවා අපේ පොත්පත්වල වාර්තා කිරීමක් සිද්ධ කරන්න ඕන. එහෙම කරන්න මූලික පොත් කියලා જાතියක් තියෙනවා. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. එහෙම නැත්තම් සමහර ගනුදෙනු මේ මූලික පොත්වල වාර්තා වන අතර තවත් සමහර දේවල් වාර්තා වන්නේ පොදු ලෙජරය. මේකත් වාර්තා කිරීමක්. හරි? එතකොට
මෙතනදී වැදගත් දෙයක් සිද්ධ වෙනවා. අපි මේක පිළිවෙලකටනේ කරන්නේ. මෙතනදී අපි මෙතන වර්ග කිරීමක් කරනවා අපේ ගණදෙනු. 4යි 5යි. අපි බලමු ඒවා මොනවද කියලා. එකින් එක බලමු. ඊළඟට අපි දැන් ගණදෙනු ටික වාර්තා කරගෙන තියෙනවා. අපි මේ වාර්තා කරපු ගණදෙනු ටික අපි ඊළඟ ස්ටෙප් එක තමයි අපි ඒ ටික තව තැනකට ගේනවා. අපි මෙතන මේක සාරාංශගත කරනවා. සාරාංශයක් ගණදෙනු සාරාංශයක් අපි මේකෙන් සකස් කරනවා. අපි මේකට කියමු ශේෂ පිරුක්ෂම කියලා. අපි දන්නේ නැහැ මේ මූලික පොත් කියලා එකක් තියෙනවා, පොදු ලෙජරේ කියලා එකක් තියෙනවා, ශේෂ පිරුක්ෂම කියලා එකක් තියෙනවා. අපි තාම මේවා දන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මේවා සාකච්ඡා කරන නිසා. ඊට පස්සේ අපේ අවසාන පියවර තමයි අපි දැන් තොරතුරු හදලා තියෙන්නේ. තොරතුරු අපි sannivedanaya කරනවා. ඒ sannivedanaya කරන ඒ ලියකියවිලි වලට අපි කියනවා මොනවද? මූල්‍ය වාර්තා. අපි මුල් ස්ලයිඩ් එකේදී අපි දැක්ක අර අපි කියලා තිබ්බා එතන මේ තොරතුරු සම්පාදනය කිරීමට පාදක වන්නේ ව්‍යාපාරයක ගණදෙනු කියලා. ඒ තොරතුරු අපි දෙන්නේ ඇල්මැති පාර්ශවයන්ට මූල්‍ය වාර්තා ස්වරූපයෙන්. අපි පොඩ්ඩක් බලමු මේ මූල්‍ය වාර්තා කියන්නේ මොනවද කියලා. දැන් වැදගත් දේවල් අපි නැවත වතාවක් බලමු. මූල්‍ය වාර්තා විදිහට අපි දන්නවා ලාභ ගිණුම කියලා එකක් අපි හදනවා. ලාභ ගිණුම ශේෂපත්‍රය මම ඉස්සෙල්ලා කිව්වා මේක. ශේෂපත්‍රය තමයි අර අපි කිව්වේ මේ මූල්‍ය තත්ත්වය පෙන්වන එක කියලා. ලාභ ගිණුමෙන් ව්‍යාපාරයෙන් ලාභයක් තියනවාද කියලා පෙන්වනවා. ශේෂපත්‍රයෙන් ව්‍යාපාරේ මූල්‍ය තත්ත්වය පිළිබඳ අදහසක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් දෙයක් තියෙනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශ. එතන මේවා මාර්ගයෙන් තමයි මූල්‍ය ප්‍රකාශන කියලා මේ මූල්‍ය වාර්තා කියලා කියන්නේ. හරි? එතකොට මේවා අතුරින් අපිට අපි දැන් 10 වසර ඉන්නේ නේ? මේක අපිට ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ශේෂ පත්‍රය අපිට ඉගෙන ගන්නත් නැහැ. මේක ඉගෙන ගන්නත් නැහැ. නමුත් අපි මෙන්න මේක අපි ඉගෙන ගන්නවා. ශේෂ පිරික්සම කියන එක අපි මේක දක්වා අපි ඉගෙන ගන්නවා. හරි? ඊළඟට අපි මෙතන තව ටිකක් මේක සම්පූර්ණ කරන්න තියෙනවා. හරි? අපි ආයෙත් යමු. ගිණුම් කරණය කියලා කියන්නේ ව්‍යාපාරයේ සිද්ධ වෙන විවිධ ගණදෙනු ව්‍යාපාරයට මූලාශ්‍ර ලියකියවිලි ආශ්‍රයෙන් ග්‍රහණය කරගෙන ඒ ලියකියවිලි තමයි ඉන්වොයිස් රිසිට්. හරි? ඒක අපි වාර්තා කරගන්නවා ව්‍යාපාරයේ පොත්පත්වල. අන්න ගණදෙනු අතපසු වීම නිසා සිදුවෙන පාඩු අලාභ සිදුවන්නේ නැහැ. ඇයි ඒ? ඉන්වොයිස් එකක් රිසිට් එකක් විදිහට අපි ඒක නිකන් පැත්තකට දාලා විසි කරලා තියන්නේ නැහැ. අපි මේක වාර්තා කරගන්නවා අපේ පොත්පත්වල. අපි ඔයගොල්ලෝ අහලා ඇති ඔය කඩවල් වල සමහරලාට තියෙනවා ලෙජර් පොත් කියලා ලොකු පොත්. CR පොත වගේ ලොකු එකක්. මේකේ ගිණුම් 1000ක් වුණත් අපිට සකස් කරගන්න පුළුවන්. ගිණුම් කියලා කියන්නේ මේ වගේ එකක් නේ. මේක ගිණුමක්. මේකට කියනවා අපි ගිණුමක් කියලා. right? එතකොට මේ වගේ ගිණුම් වල තමයි අපි මේ දේවල් වාර්තා කරන්නේ. මේ ගිණුම් කරන්නේදී මේ මෙතනට එනකොට අපි ගිණුම් වල වාර්තා කරන්නේ. එහෙමනම් අපිට අතපසු වීම නිසා
පාඩු සිද්ධ වෙන්නේ නැහැ. මොකද මූලාශ්‍ර ලියකියවිලි වල තියෙන ඒ ගනුදෙනු ටික අපි ව්‍යාපාරේ වාර්තා කරගෙන තියෙන්නේ. බොහෝ විට අද නම් දුවේ පුතේ අද කාලේ මේවට තියෙනවා ගිණුම් කරන software කියලා තියෙනවා. accounting softwares කියලා තියෙනවා. ඒකට කම්පියුටර් පද්ධතියක් මාර්ගයෙන් අපිට මේවා ඉතාමත් පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. එහෙමනම් මෙතෙන්දි සිද්ධ වෙන්නේ ගනුදෙනු හඳුනා ගැනීම. මේ මෙතනට එනකොට මේ ගනුදෙනු අපි වර්ග කිරීමක් සිද්ධ කරගන්නවා. හරි? ඒවට අපි කියනවා මෙන්න මේවා. හරි? මෙන්න මේ වගේ ගනුදෙනු වර්ග කීපයක් වලට අපි මේක පිළිවෙලකට වර්ග කරගන්නවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. අන්න මේ වගේ මූලික ලේඛනවල තියෙන මේ තොරතුරු දත්ත අපි මේ ව්‍යාපාරයේ පිළිවෙලකට වාර්තා කරන අවස්ථාවේදී අපි ඒ ගනුදෙනු මෙන්න මේ කියන 5 ආකාරය. හරි? මේ ගණකාධිකරණ මූලිකාංග. මේවා ගණකාධිකරණ සංකල්පනාත්මක කියන ඒ වටපිටාව තුළ මේවා නිර්වචනය කරලා තියෙනවා. අපි ඒවා ඉදිරියේදී ඉගෙන ගන්නවා. මේවට දෙන තේරුම් මොනවද කියලා. වත්කමක් කියන්නේ කොහොමද? එහෙම නැත්නම් වගකීමක් කියලා කියන්නේ අපි මොකද්ද? හිමිකමක් කියලා කියන්නේ මොනවද? ආදායම්, වියදම්. හරි? මේ විදිහට අපි ගනුදෙනු වර්ග කිරීමක් අපි සිද්ධ කරගන්නවා. මෙතනදී. එහෙම කරගෙන මොකද අපි කරන්නේ? අපි ඒවල වර්ග කරලා ඒවා අපි සාරාංශගත කරනවා. ඒ කියන්නේ මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම ව්‍යාපාරයේ අපි හිතමු මිලදී ගත්ත දේවල් අවුරුද්දක ස්ටොක් එක කී සැරයක් ව්‍යාපාරේ අරගෙන ඇද්ද? ඒ ඔක්කොම හැම මාසෙම අර වගේ ටී account එක ඔක්කොම වෙන වෙනම ඒ හැම ගනුදෙනුවකටම අදාළ ඉන්වොයිස් එක දිහා බලලා ඒක මේ වගේ මූලික පොතක මුලින්ම වාර්තා කරලා ඊට පස්සේ මූලික පොතේ වාර්තා කරපු දේ ඊළඟට අපි මෙතනටත් යවන්න ඕන. මේ ලෙජරේ කියන තැනට. ඒකයි මම මේ පැත්තට ඊතලයක් ගැහුවේ. සමහර දේවල් කෙලින්ම මෙතන වාර්තා කරනවා, සමහර දේවල් මෙතනට යනවා. ඒ වගේ ගණදෙනු රාශියක් ඒවා එකතු කරලා තමයි මේ විදිහට අපි මේ සාරාංශගත කරන්නේ. මෙතනට එන්නේ ඉස්සෙල්ලා. මේවා අපි හඳුනගෙන මේ විදිහට වර්ග කරලා අපි අන්තිමට සාරාංශයක් අරගෙන අවසානයේ ඒ සාරාංශය භාවිතා කරලා තමයි අපි මේ මූල්‍ය වාර්තා සකස් කරලා ඒවා අපි තොරතුරු විදිහට අපි sannivedanaya කරන්නේ. එතකොට තොරතුරු තියෙන්නේ මෙන්න මේ ලියකියවිලි වල. ලාභ ගිණුම ශේෂපත්‍රයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ. දැන් මේවා අර ඉහළින් තිබ්බ විදිහට නිකන් දත්ත නෙමෙයි. දත්ත සකස් කරලා අපි මෙතනදී තොරතුරු ආකාරයෙන් අපිට ඇල්මක් ඇති පාර්ශවයන්ට මේවා බෙදා හැරීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් මෙන්න මේකට තමයි අපි කියන්නේ දුවේ පුතේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය කියලා. එහෙනම් මේකේ තියෙන දේවල් අපි ඉස්සරහට අපි එකින් එක විස්තරාත්මකව ඉගෙන ගන්නවා. හරි? මේ දේවල් අපිට තියෙන්නේ මං හිතන්නේ 11 වසරේදී තමයි ලාභ ගිණුම ශේෂපත්‍රයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන්නේ. නමුත් අපිට 10 වසර සිලබස් එකේ අපිට තියෙනවා මේ මූලික පොත්පත් කියන්නේ මොනවද? මේ පොදු ලෙජරේ කියන්නේ මොනවද? ශේෂ පිරික්සම කියන්නේ මොනවද? මූල්‍ය වාර්තා කියන එක ගැන නිකන් අදහසක් ගන්න ඒ දේවල් අපිට තියෙනවා. එහෙමනම් අපි බලමු අපි මේ ගණදෙනු කියන එක අපි තව දුරටත් මේ වගේ ඒ ගණදෙනු කොහොමද මූල්‍ය තොරතුරු විදිහට අපි පරිවර්තනය කරන්න කියන එකක් දැන් අපිට හොඳ අදහසක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හරි? දැන් අපි තව දුරටත් බලමු මේ ගනුදෙනු කියන ඒවා හඳුනගන්නේ කොහොමද කියලා. ගනුදෙනු වර්ග තවත් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මුදල් ගනුදෙනු, ණය ගනුදෙනු. අපි තේරුම් ගන්නවා. මෙහෙම කියමු අපි. අපි උදාහරණයක් ගමු. අත්පිට මුදලට
තොගයක් මිලට ගැනීම. එක. දෙවැනි එක විදුලි බිල මුදලින් ගෙවීම. මොකක්ද වෙලා තියෙන්නේ? ගණදෙනුව සිද්ධ වෙන අවස්ථාවේම ඒකේ වටිනාකම අපි හුවමාරු කරගෙන ඉවරයි. ඒක ණය ගණදෙනුවක් නෙවෙයි. මෙතෙන්දී තොගේ භාණ්ඩ තොගේ ව්‍යාපාරයට එනවා. ඒකට අදාළ මුදල රුපියල් ලක්ෂයක්, 1,00,000ක් අපි ගෙව්වා. තවත් සමහර ගනුදෙනු තියෙනවා ණය ගනුදෙනු. ඒ කියන්නේ අපි හිතමු රුපියල් 75,000ක මැෂිමක් ණයට ගත්තා. එහෙම වෙන්න පුළුවන්. යාළුවෙක්ගේ මැෂින් එකක් තියෙනවා. එයා කියනවා ඒක විකුණනවා කියලා. අපිට දෙනවා, ණයට දෙනවා. එයා කියනවා මම මේක ඔයාට 75,000කට දෙන්නම්. මට පස්සේ සල්ලි දෙන්න. එහෙනම් ව්‍යාපාරයේ ගනුදෙනුවක් සිද්ධ වෙනවා. මේකට සමහරවිට අපි ලියකියවිල්ලක් දාගන්නවා මට අයිති මේ මැෂින් එක මම රුපියල් 75,000කට මේ අහවලාගේ ව්‍යාපාරයට මම විකුණුවා. ඉදිරියේදී මුදල් ලබා ගැනීමේ කොන්දේසිය මත මාස දෙකකට පස්සේ මේකට මුදල් ගන්න පුළුවන්. අන්න. ගනුදෙනු එහෙමනම් මුදලට සිද්ධ වෙන්න පුළුවන්, ණයට සිද්ධ වෙන්න පුළුවන් වර්ග දෙකයි. හරි නේද? එහෙනම් මේ පිළිබඳව අපි සාකච්ඡාවක් කරා. අපි දැන් මේ විස්තරාත්මක සාකච්ඡාව තමයි දැන් කරගෙන යන්නේ. අපි දැක්කා අර මගේ ගැලීම් සටහනේදී මම පෙන්නුවා අපි මේ ගනුදෙනු හඳුනා ගන්නකොට වාර්තා කිරීමේදී අපි මොකද්ද කරන්නේ? මේ ගනුදෙනු මේ වගේ මූලිකාංග 5ක් යටතේ වර්ග කරනවා. වෙනත් විදිහකින් කිව්වොත් එහෙම දුවේ පුතේ ඕනම ගනුදෙනුවක් මෙන්න මේ 5න් එකකට තමයි වැටෙන්නේ. එතකොට මේ 5න් කොයි එකටද වැටෙන්නේ කියන එක වර්ග කර ගැනීමේ අවබෝධයක් අපිට තියෙන්න ඕන. අපි දැනගන්න ඕන වත්කමක් කියන්නේ මොකක්ද? වගකීමක් කියන්නේ මොකක්ද? හිමිකමක් කියන්නේ මොකක්ද? ආදායමක් කියන්නේ මොකක්ද? වියදමක් කියන්නේ මොකක්ද? එහෙමනම් මෙන්න මේ දේවල් ජනිත වෙන්නේ මේ විවිධ ගණදෙනු තුලින්. එහෙනම් පොත්පත්වල වාර්තා කිරීමේදී අපි ඒ ශීර්ෂය යටතේ අපි වාර්තා කරන්න ඕන. එහෙමනම් අපි දැන් දුවදරුවනේ අපි බලමු මේ එකින් එක ගණකාධිකරණ මූලිකාංග සංකල්ප ටික අපි තේරුම් ගැනීමට උත්සාහ කරමු. අපි පටන් ගමු වත්කමක් කියන්නේ මොකක්ද කියන එක. අපි දැන් මේක හරියටම තේරුම් ගන්න ඕන. මොකද අපිට විභාගයට උත්තර ලියන්න ඕන. ඒ වගේම අපිට ගිණුම් වාර්තා සකස් කිරීම දක්වා අපිට මේ දේවල් නිවැරදිව කරගෙන යන්න නම් පටලවගෙන යන්නේ නැතුව අපි මේ දේවල් හරියටම අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මම දැන් කියලා දෙන්නම් වත්කමක් කියන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. ගණදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒක වත්කමක් විදිහටද අපි වාර්තා කරන්නේ? එහෙම නැත්නම් තවත් වර්ග 4ක් තියෙනවා. ඒ 4න් එකකටද මේක යන්නේ කියන එක අපි කොහොමද තීරණය කරන්නේ? හරි. එහෙමනම් වත්කමක් කියලා කියන්නේ ඒකේ කොන්දේසි 3ක් ගැන කතා කරනවා. ලක්ෂණ 3ක් තියෙන්න ඕන කියලා කියනවා. පළවෙනි දේ තමයි දුවේ පුතේ අතීත ගණදෙනුවකින් සිද්ධ වෙන දෙයක්. ගණදෙනුවක් කියන එක අපි දන්නවනේ. ඒ කියන්නේ ගණදෙනුවක් දැනටමත් සිද්ධ වෙලා මුදලින් මැනිය හැකි සම්පත් හුවමාරුවක් සිද්ධ වෙලා මොකක් හරි දෙයක් ව්‍යාපාරයට ලැබිලා තියෙනවා. හරි. ඒ ලැබිච්ච ඒ සම්පතට හැකියාවක් තියෙන්න ඕන අනාගතේ යම්කිසි ආර්ථික ප්‍රතිලාභ ටිකක් මේ ව්‍යාපාරයට ජනනය කරන්න. අතීත ගනුදෙනුවකින් සිද්ධ වෙලා අනාගත
ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමේ හැකියාවක් තියෙන සහ තවත් එක කොන්දේසියක් තුන්වෙනි කොන්දේසිය තමයි ව්‍යාපාරයේ පාලනයට යටත් වෙන්න ඕන. කොන්දේසි 3යි. ඔන්න ඔය තියෙන ලක්ෂණ 3 තියෙනවා නම් අපි ඒකට කියනවා වත්කමක් කියලා. අපි කියවමු මේ නිර්වචනය මොකක්ද කියලා. ව්‍යාපාරයක සිදු වූ අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ ඒ වගේම සම්පත් වත්කම් ලෙස කෙටියෙන් හැඳින්විය හැක. හරි? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යන්ත්‍රයක් මිලදී ගැනීම. මෝටර රථයක් මිලදී ගැනීම. හරි? එතකොට යන්ත්‍රයක් ගත්තොත් අපි මොකද්ද කරන්නේ? දැන් මේක වත්කමක් විදිහට තීරණය කරන්න නම් මේ ගණදෙනුවකින් මේක ව්‍යාපාරයට ඇවිල්ලා තියෙනවා. නමුත් මේකෙන් අර මං කිව්ව දෙවෙනි කොන්දේසිය තමයි ව්‍යාපාරයට අනාගත ප්‍රතිලාභ ලබා දෙන්න හැකියාවක් තියෙන්න ඕන. එතකොට මේ යන්ත්‍රයක් අපි මිලදී ගන්නේ ව්‍යාපාරයේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නනේ. භාණ්ඩ නිෂ්පාදනය කරලා භාණ්ඩ විකුණනවා කියන්නේ අපිට ඒකෙන් ආර්ථික ප්‍රතිලාභ ලැබෙනවා. ඒක නිසා ඒ දෙවෙනි කොන්දේසියත් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ මේ මෝටර රථයත් ඒත් එහෙමයි. ව්‍යාපාරයේ ප්‍රවාහන කටයුතු සඳහා ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි කොන්දේසිය තමයි පාලනයට යටත් වෙන්න ඕන. අපි දැන් බලමු මේ ලක්ෂණ ටික. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම යන්ත්‍රය මිලදී ගැනීම නිසා මිලදී අරගෙන තියෙන යන්ත්‍රය දැන් අපිට ව්‍යාපාරයට ලැබිලා තියෙනවා. එහෙමනම් අතීත ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා. දෙවෙනි එක තමයි ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. මොකද්ද මේකෙන් තේරුම් කරන්නේ? ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් කියන්නේ මේ වත්කම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියක් හැකියාවක් මට තියෙනවා. මම මේ වගේ පුංචි උදාහරණයක් දෙන්නම්. හරි? උදාහරණය තමයි අපි හිතමු මම මොබයිල් ෆෝන් ෂොප් එකක් කරනවා. හරි? ඒකට මම නගරයේ හොඳ තැනක මම ගන්නවා බිල්ඩින් එකක් මම කුලියට ගන්නවා. හොඳට පාකින් තියෙන හොඳ පෙනුමක් තියෙන බිල්ඩින් එකක් අරගෙන මං කුලියට අරගෙන මොබයිල් ෆෝන් ෂොප් එකක් දානවා. මේක කරගෙන යනකොට මට අවශ්‍ය වෙනවා මේකේ පිටිපස්සේ ඉඩ තියෙන නිසා මේකේ පොඩි කාමරයක් හදාගන්න. එතකොට මම මොකද කරන්නේ? මම මේකේ බිත්තියක් බැඳලා මම කාමරයක් හදාගන්නවා. හැබැයි මේ ගොඩනැගිල්ල අයිති මට නෙමෙයි වෙනත් එක්කෙනෙකුට. ඊට පස්සේ මේක අයිති එක්කෙනා මට ඇවිල්ලා කියනවා මේක දැකලා ඉවරලා කියනවා ඔයා ඇයි මගෙන් අහන්න නැතුව මෙතන කාමරයක් හැදුවේ? මේක මගේ දේපොළ ඔයාට මේකට කිසි අයිතියක් නැහැ කියලා. අන්න මම වරදක් කරලා givisuma කඩ කරලා මේ වත්කම සම්බන්ධයෙන් මේක පාලනය කරන්න මට තීරණ ගැනීමේ හැකියාවක් තියනවද? එහෙම එකක් නැහැ. එහෙම තිබ්බනම් මට මේක ඕනනම් කඩන්නත් පුළුවන්. මේක බිත්ති නෙමෙයි මේක තව උඩ තට්ටුවක් හදන්නත් පුළුවන්. නමුත් මට එහෙම කරන්න බෑ. මගේ බිල්ඩින් එකක් නම් මට ඕ වගේ දෙයක් කරන්න පුළුවන්. එහෙමනම් මට මේ වත්කමේ පාලනයක් නැහැ. එහෙමනම් කොන්දේසි 3ක් සම්පූර්ණ වුණාට මේක නැත්තම් අපිට ඒක කරන්න බෑ. ඒක එහෙමනම් වත්කමක් විදියට අපිට හඳුනා ගන්න බෑ. අනාගතයේ ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ එන්න පුළුවන්. නමුත් එක කොන්දේසියක්වත් සම්පූර්ණ වෙන්නේ නැත්තම් මේක වත්කමක් විදියට අපි හඳුනා ගන්න බෑ. ඕගොල්ලෝගේ පෙළ පොතේ හොඳට කියවලා බැලුවොත් දූපිතේ තවත් එක කොන්දේසියක් තියෙනවා. මේ වගේ වත්කමක් ව්‍යාපාරයේ ගනුදෙනුවක් විදියට වාර්තා කරන්න නම් තවත් කොන්දේසි දෙකක් සම්පූර්ණ වෙන්න ඕන කියලා කියනවා. මොකක්ද මේ කොන්දේසි දෙක? මේක නිවැරදිව අගය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒකේ වටිනාකම මනින්න පුළුවන් වෙන්න ඕන. අගය කිරීමට හැකියවීම සහ නැවත වතාවක් මෙන්න මේ ආර්ථික ප්‍රතිලාභ කියන එක. එහෙමනම් අපේ ව්‍යාපාරයේ පොත්පත්වල සඳහන් කරන්න නම් අවසාන වශයෙන් මේ කොන්දේසි දෙකත් සම්පූර්ණ වෙලාද කියලා අපි සොයලා බලන්න ඕන. අපිට වෙනසක් වෙන්න අපි බලමු මේ වත්කම් මොනවද කියලා. ව්‍යාපාරයක තියෙන වත්කම් වල එකතුවක් අපි දැන් පෙන්නලා තියෙනවා. මේ ඉන්නේ ව්‍යාපාරයේ අයිතිකරු.
ඔහු ඉතා ආඩම්බරයෙන් පෙන්නනවා තමාගේ දේපල ටික. හරි. විශාල ගොඩනැගිල්ලක් තියෙනවා තමාගේ ව්‍යාපාරයේ ලස්සන කාර්යාල සංකීර්ණයක් උද්‍යානයකුත් එක්ක නවීන පන්නේ මෝටර් රථයක් තියෙනවා. ව්‍යාපාරයේ අයිතිකරු ඉතාමත් අභිමානයෙන් සැහැල්ලුවෙන් ඉන්න බවක් අපිට පේනවා. එතකොට ඔහුගේ ව්‍යාපාරය කුමක්ද? හරි. මෙන්න ඔහුගේ ව්‍යාපාරය අර එයාට ආදායම් ජනනය කරන විවිධ වත්කම් එකතුවක් මේකේ පෙන්වනවා. පළවෙනි එක විශාල යන්ත්‍රයක්. මේකෙන් සිද්ධ වෙන කාර්ය හරියටම අපිට පැහැදිලි නෑ. නමුත් නිෂ්පාදනයට දායක වන විශාල යන්ත්‍ර මෙවලමක් අපිට මේකේ දක්නට ලැබෙනවා. මේක බොහෝ විට ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපාරයක් වගේ තමයි අපිට පේන්නේ. ඔහු සමහරවිට ඉදිකිරීම් කර්මාන්තයේ සේවාවන් සපයන ව්‍යාපාරයක් කරන බවක් පෙනී යනවා. සමහරවිට මේ විශාල බිල්ඩින් එක ඔහු විසින් සකස් කරපු එකක් වෙන්න පුළුවන්. එතකොට මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඔහුගේ ව්‍යාපාරය කරගෙන යාම සඳහා ඔහුට විවිධ වර්ගයේ වත්කම් අවශ්‍ය වෙනවා. ඒ වගේ තමයි ව්‍යාපාරයක්. කාර්යාල උපකරණ අවශ්‍ය වෙනවා. මේක වර්ග කරොත් එහෙම අපිට කියන්න පුළුවන් කාර්යාල උපකරණ කියලා. මේවා මොනවද? මේවා යන්ත්‍ර සූත්‍ර. මේකට අපිට කියන්න පුළුවන් ගොඩනැගිල්ලක් කියලා. වත්කම් අපි තවදුරටත් වර්ග කරනවා නම් මේ ආකාරයෙන් අපිට වර්ග කරන්න පුළුවන්. මේවට අපි කියනවා රථ වාහන. ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න මේවා උපකාරී වෙනවා. මේ සියලුම වත්කම් මේ ව්‍යාපාරයේ අනාගත ප්‍රතිලාභ ලබා දීම සඳහා දායක වෙන විවිධාකාරයේ වත්කම්. හරි නේද? හරි. ඉදිරියට යමු. එහෙමනම් අපිට මේ වත්කම් තව දුරටත් වර්ග කරන්න පුළුවන්. මොනවද? ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. ජංගම සහ ජංගම නොවන වත්කම්. current assets, non current assets. ඔන්න උදාහරණ කීපයක් දීලා තියෙනවා. මොනවද? මුදල් ජංගම වත්කමක්ලු. ණය ගැතියෝ, තොග, කෙටිකාලීන ආයෝජන, ඉදිරියට කළ වියදම්. දැන් මොනවද මේ ජංගම වත්කම් කියලා කියන්නේ? මුදල්, ණය ගැතියෝ. අපි පොඩ්ඩක් බලමු මේවල විශේෂ ලක්ෂණ. හරි. දීපතේ ජංගම වත්කමක් කියලා කියන්නේ අපේ නිර්ණායකය තමයි මාස 12කට අඩු කාලයකදී අපි මේ කතා කරන්නේ ජංගම වත්කම් ගැන. ලක්ෂණ. මාස 12කට වඩා අඩු කාලයකදී විකිණීම, පරිහරණය හෝ මුදල් බවට හැරවිය හැකි වත්කම්. අන්න ලක්ෂණ. එතකොට මෙතන මේ ජංගම වත්කම් විදිහට පෙන්වලා තියෙන
අපි ගත්තොත් එහෙම ණය ගැතියෝ ගත්තොත් ණය ගැතියෝ කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ විසින් ණයට භාණ්ඩ විකුණනවා. ණයට භාණ්ඩ විකුණුවායින් පස්සේ අපි ඕනනම් උපරිම යාට දෙයි මාස 2ක් 3ක් මාස 6ක්. ඊට පස්සේ මේ ණය ගැතියා මොකද්ද කරන්නේ? අපිට මුදල් දෙන්න ඕන. එමන්නේ මුදල් බවට හැරවෙනවා. කෙටි කාලින ආයෝජනත් එහෙමයි. අපි ගාව සල්ලි ටිකක් වැඩිපුර තියෙනවා රුපියල් ලක්ෂයක් අපි කරන්නේ බැංකුවට ගිහිල්ලා මාස 2කට FD එකක් දානවා. ඊට පස්සේ ආපහු ඒ ටික මුදල් බවට පත් වෙනවා. ඇයි? මුදල් අපිට ඕන නිසා. මාස 2ක් යනකල් අපිට මුදල් වැඩිපුර මුදල් ටිකක් තියෙන නිසා අපි FD එකක් දානවා. ඒක නැවත වතාවක් මාස 12කට අඩු කාලයකදී ඒක වෙනස් වෙනවා. මුදල් බවට පරිවර්තනය වෙනවා. දැන් තොග ගත්තොත් එහෙම භාණ්ඩ තොග කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට විකුණන්න ගෙන බඩු. මේවා අපි අවුරුද්දක් දෙකක් තියාගෙන ඉන්නවාද? එහෙම තියන් ඉන්නේ නැහැ. එහෙම වුණොත් අපිට පාඩුයි. අපි උපරිම තියාගන්නේ මාස 2ක් නැත්නම් 3ක්. මේ භාණ්ඩ ඉක්මනට විකුණීමේ පරමාර්ථයෙන් තමයි අපි ගන්නෙ. එහෙමනම් මේ භාණ්ඩ තොගය කියන එක කෙටි කාලයකදී විකිණීමක් සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඒක මුදල් බවට පත් වෙනවා. එහෙමනම් ඒක පැහැදිලි. එහෙමනම් ජංගම නොවන වත්කම් කියලා කියන්නේ මේ කියන ලක්ෂණ නැති වෙනත් ස්වරූපේ වත්කම්. ඒ කියන්නේ මාස 12කට අඩු කාලයකදී මේවා පාවිච්චි කරන්නෙත් නෑ අපි. ඒ කියන්නේ ඉවර වෙන්නම පාවිච්චි කරන්නේ නෑ. ඒක මුදල් බවට පරිවර්තනය වෙන්නෙත් නෑ. ඒ වගේම විකුණන්නෙත් නෑ. මෝටර රථයක් ගත්තොත් එහෙම අපි ලොරියක් ගත්තොත් එහෙම අපි ලොරිය අරගෙන මාස 2කින් ලොරිය විකුණනවද? ඇයි අපි ලොරිය ගන්නෙ? ව්‍යාපාරයේ ප්‍රවාහන කටයුතු සඳහා. අඩුම ගානේ අපි අවුරුදු 5ක් පාවිච්චි කළා තමයි මේ ලොරිය අපි ඉවත් කරන්නේ අලුත් ලොරියක් ගන්න. ඉඩමක් වුණත් එහෙමයි. ඉඩමක් ගත්තොත් අපි ඒක ආයේ නැවත විකුණන්නේ නෑනේ. අවුරුදු 50ක් විතර තියාගෙන ඒ වගේ ඒක දීර්ඝ කාලයක් තිස්සේ තියාගන්නවා. ලී බඩු ගත්තොත් එහෙම අවුරුදු 5ක් 6ක් පාවිච්චි කරලා තමයි අපි අලුත් ලී බඩු සෙට් එකකට අපි මාරු කරන්නේ. මේවා කෙටි කාලිනේදී අපි ප්‍රයෝජනට ගන්නවා ව්‍යාපාරයේ. අර ප්‍රතිලාභ අපිට ලැබෙනවා. අපි දැක්කනේ අනාගත ප්‍රතිලාභ ලැබෙනවා. නමුත් මාස 12ක කාලයකදී අපි මේවා විකිණීම එහෙම නැත්නම් මුදල් බවට හැරවීම වගේ දෙයක් අපි කරන්නේ නැහැ. එහෙමනම් ඒවට අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. ඉදිරියට යමු. ඔන්න ඡායාරූප ටිකක් තියෙනවා. ජංගම නොවන වත්කම් අපි ඉස්සෙල්ලා පෙන්නනවා. කාර්යාල උපකරණ පරිගණකයක් තියෙනවා. අපි මේක අවුරුදු 4ක් 5ක් පාවිච්චි කරන දෙයක්. වාහන, ඒ වගේම මේ වගේ ෆිටින්ග්ස්, ගෘහ භාණ්ඩ, මේ වගේ දේවල්, ඉඩම්, ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර අපි නැවතත් පෙන්නලා තියෙනවා. පස්සේ ජංගම වත්කම් විදිහට මුදල් ස්වරූපයෙන්ම තියෙනවා. මුදල් බවට හැරවිලා තියෙනවා. එමනම් ඒක ජංගම වත්කමක්. ඒ වගේම භාණ්ඩ තොගය බැංකුවේ තියෙන මුදල්. ඒකත් මුදල් වගේම තමයි. ඊට පස්සේ මේගලන්ට අපි කියනවා ණය ගැතියෝ කියලා. භාණ්ඩ ණයට විකුණනවා. අපිට ටික දවසකින් ඒ ණය ටික ණය ගැතියා විසින් පියවනවා. නම් ජංගම වත්කම් වලට ඡායාරූපමය උදාහරණ කිහිපයක් තමයි අපි දැන් ඔය පෙන්නලා තියෙන්නේ. හොඳයි දුවලා පුතාලා. ගණකාධිකරණ මූලිකාංග අතරින් පළවෙනි එක ගැන අපි සාකච්ඡා කරා අද දිනේ. වත්කම් ගැන. අපිට තව සාකච්ඡාව ඉස්සරහට ගෙන යන්න තියෙනවා. තව මූලිකාංග 4ක්. අපිට ඉගෙන ගන්න තියෙනවා වගකීම්, ඒ වගේම හිමිකම්, ආදායම් සහ වියදම්. එහෙමනම් අපි ඉක්මනටම නැවත හමු වෙමු. මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට අරන් යන්න. ආයුබෝවන්.